සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම පින්සිත එකිනෙක යාකල ධර්ම sannivedanaye දායකත්ව ධර්ම දේශනාවයි අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පස්යාල මුර්තවල ධර්මචක්‍රාරාමාධිපති එල්ලක්කල මේවිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද හාපිටිගම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාව දසත sannivedanaya කරන්නට තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන සොපින්වත් පිරිස සිහිපත් කරන්නට සෝදානම් වෙන්නේ කෝට්ටේ තලවතුගොඩ පාර අංක 222 3 නිවසේහි පදිංචි ජී ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය, ප්‍රමුඛ ඩේසි පෙරේරා, එවැගේම නෙල්සන් පෙරේරා, වැලිගම වැල්ලක්ක පදිංචි පද්මිනී පෙරේරා, එලෙසම රංජිත් පෙරේරා සහ මාතර වැවහමන්දුව පදිංචි වයලට් පෙරේරා ඇතුළු පින්වත් පිරිස අද ධර්ම දේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. තුන් ලොවක් නිවා සනහාලු අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණයටයි දැන් සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වමින් තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං සංඝං සරණං ගච්ඡාමි. තතියං බුද්ධං සරණං ගච්ඡාමි. තතියං බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ධම්මං සරණං ගච්ඡාමි. තතියං ධම්මං සරණං ගච්ඡාමි. තතියං සංඝං සරණං ගච්ඡාමි. තතියං සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුජානාමි භික්කවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුං අත්තගුත්තියා අත්තරක්ඛාය අත්ත පරිත්තායාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ වැනි පසේ බුදු මහරහතන් වහන්සේලා වැනි ඍෂිවරයන් වහන්සේලාගේ කේතුව එහෙම නැත්නම් කොඩිය තමා ධර්මය කියලා කියන්නේ. ධම්මෝහි ඉසිනං ධජෝ කියලා ඒ බව සඳහන් වෙලා තියෙනවා. බුද්ධ ආදී ඍෂීන් වහන්සේලාගේ ඍෂිවරයන් වහන්සේලාගේ ඒ උතුමන් වහන්සේලාගේ කේතුව කොඩිය තමයි ධර්මය කියලා කියන්නේ. ඒ උතුම් වටිනා ධර්මය තමයි මේ පැය 24 පුරාම දේශනා කරනවා අපිට අහන්න ලැබෙන්නේ. ඉතින් මේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම ඒ භාෂාවෙන් නම් වෙච්ච කිසිම જાතියක් නැහැ හැබැයි. දැන් අපේ සිංහල භාෂාව තියෙනවනේ. සිංහල භාෂාවේ සිංහල ජාතිය කියලා එකක් ඉන්නවා. අපි සිංහල ජාති කියලා නේ කියන්නේ. ඒ වගේ මේ ඒ භාෂාව කතා කරන ජන කොට්ටාසයක් ජාතියක් හැටියට එහෙම කණ්ඩායමක් ඉන්නවා. බොහෝ වෙලාවට මේ භාෂාවල එහෙම දකින්න ලැබෙනවා. හැබැයි පාලි ජාතිය කියලා එහෙම එකක් නෑ. බුදුහාමුදුරෝ දේශනා කළේ පාලි භාෂාවෙනේ. පාලි භාෂාව කියන එකත් හැබැයි ඉතින් ඒ නම එන්නේ ලංකාවේදී. එතකල් ඒ නම පාලි කියලා තිබුණේ නැහැ. පාවිච්චි කළේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය මේ මාගධී භාෂාව කියලා පාවිච්චි කළා. එතකොට මාගධී ජාතිය කියලා එකකුත් නැහැ. ප්‍රවචන කියන වචනයත් පාවිච්චි කළා. බුදුහාරවන්ගේ වචනයේට ප්‍රවචන. ඒකනේ ඔය අද හාමුදුරුවන්ට ඔය උපාධි තනතුරු දෙනකොට ප්‍රවචන විසරද කියලා හැම දෙන්නේ. ප්‍රවචන. ඒක මේ අපේ පාවචන කියන වචනේ පාලි පොතේ සඳහන් පාවචන. භාගවතෝ පාවචනේ. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ. බුද්ධ වචන කියන වචනේ පාවිච්චි කළා ඉස්සර. ඒ වගේම තන්ති භාෂා කියලා පාවිච්චි කළා. බුදුහාමගේ වචනේ තන්ති. සංස්කෘත භාෂාවේ නම් තන්ත්‍ර කියලා කියන්නේ ඒකයි. යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර කියලා කියන්නේ. අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාෂාව එහෙනම් විශ්ව භාෂාවක්. ඒකෙන් හැඳින්වෙච්ච જાතියක් ඇත්තේ නැහැ. එහෙම හැඳින්වුණා නම් ඒකේ පුංචි අසාධාරණකමකුත් තියෙන්න පුළුවන් නේ. එහෙම දැන් ඔය යමේලු තේකුල කියන හාමුදුරු දෙනමක් බමුණු කුලයෙන් මහාන වෙච්ච දෙනමක් ඇවිත් බුදුහාමුදුරන්ට දේශනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හන්දමයන් භන්තේ බුද්ධ වචනං ඡන්දසං ආරෝපේම. අපි බුද්ධ වචනේ ඡන්දසට නගන්නම් කියලා. ඡන්දස කියලා කියන්නේ සක්කත භාෂා, සංස්කෘත භාෂාව.
සංස්කෘත භාෂාව කියන්නේ බ්‍රාහ්මණ බමුණෝ වේදේ ලියලා තියෙන. සංස්කෘතං නාම දෛවී වාග්. ඒක දේව භාෂාවක් හැටියටයි සලකන්නේ. ඒ නිසා ස්ත්‍රීන්ට සංස්කෘත කතා කරන්නවත් දෙන්නේ නැහැ. බමුණෝ. බමුණන්ට පමණයි. ඒ නිසා අර හාමුදුරුවෝ දෙනම බුදුහාමුදුරුවන්ගෙන් අවසරය ඉන්නවා. බුදුහාමුදුරුවනේ අපි මේ ඔබ වහන්සේගේ දහම බුද්ධ වචනය ඡන්දසං ආරෝපේම අපි සංස්කෘත භාෂාවට නගන්නම් කියලා බුදුහාමුදුරුවෝ කැමති උනේ නෑ ඒකට. සකාය නිරුත්තියා තම තමන්ගේ භාෂාවලින් මගේ දහම ඉගෙන ගත්තා වේ කියලා බුදුහාමුදුරුවෝ අවසරයක් දුන්නා. එක භාෂාවකින් මේක තියන්න අකමැති වෙච්ච නිසා. මේ මාගදී එහෙම නැත්නම් pāli භාෂාව කියලා කියන්නේ විශ්ව භාෂාවක්. සාමාගදී මූල භාෂා. මාගදී භාෂාව කියලා කියන්නේ මේ ලෝකේ මුල්ම භාෂාව. කිසිම භාෂාවක් ඇහෙන්නේ නැති පුංචි දරුවෙක් මුලින්ම කතා කරනවා කියලා කියන්නේ pāli වචනයක්. pāli වචනයක්. දැන් අපි දන්නවා පුංචි ළමයි ව්‍යාකරණ දන්නේ නැහනේ. අපිනේ දැන් මේ ව්‍යාකරණ දන්නවා කියලා හිතාගෙන භාෂාව වෙනස් කරගෙන තියෙන්නේ. දැන් අපි දන්නවා දැන් නාම පදයක් සිංහල භාෂාවේ අපි කියමු හාමුදුරුවෝ කියන එක. හාමුදුරුවෝ කිව්වොත් එහෙම අපි එක නමකට නෑ මේක පාවිච්චි කරන්නේ. හැබැයි පොඩි ළමයි එහෙම කියන්නේ හරියට කියනවා වර්ණගලා. හාමුදුරු නමක් කියනවා දැක්කොත් හාමුදුරුවා අම්මේ ආන් හාමුදුරුවා කියනවා. හාමුදුරුවා හාමුදුරුවෝ හාමුදුරුවා හාමුදුරුවන් වර්ණයෙන් එහෙමනේ විභක්ති වල. එතකොට මේ පුංචි ළමයෙක් මුලින්ම කතා කරනවා කියන්නේ pāli භාෂාව. භාෂාවක් කනට නැහුණා නම් එහෙම. ඒ නිසා මේ ව්‍යාකරණ දැන් සංස්කෘත කියලා කියන්නේ අපි හදාගෙන මේ ව්‍යාකරණ අපේ භාෂා ව්‍යාකරණ වලින් අපි ඒවා ඇදලා බැඳලා අපිට කතා කරන්න සීමා මායින් හදාගෙන තියෙනවා. ඉතින් ඒක ඇති වැරද්දක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ වචනේ මං කිව්වේ ඒකයි අර මුලින් සඳහන් කරන්න මට උවමනාව තුනේ විශ්ව භාෂාවක් ඒක. සංගීතය වාගේ හරියට. විශ්ව භාෂාවක්. ඉතින් අද මේ ධර්ම මාතෘකාව මම බොහෝම අහලා පුරුදු ධර්ම පාඨයක් තමයි මේ මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නේ නැද්දි වෙච්ච සිද්ධියක් සම්බන්ධ කරගෙන. සවැත් නුවර කියලා කියන්නේ සබ්බං අත්ථි සියල්ල ඇත ਸਰව සම්පූර්ණ හරි යස ඉසුරු පිරි නගරය. සබ්බං අත්ථීති සාවත්ති සියල්ල ඇත යන අරුතෙන් සාවත්ති කියන වචනේ හැදිලා තියෙනවා. එතකොට මහා ධනවත්තු සිටුවරු ඒ කියන්නේ අනාථපිණ්ඩික කියන සිටුවරුනේ මහා සල්ලිකාරයෝනේ. එතකොට මේ අය තමා වැඩිපුර ඉඳලා තියෙන්නේ මහා කාම භෝගී ජීවිත ගත කරපු පිරිස් ඉඳලා තියෙනවා කිසිම සදාචාරිකුත් නැති එහෙම පිරිසකුත් ඔය සවැත් නුවර ඉඳලා තියෙනවා. සූත්‍රවල තියෙනවා ඒවා. සල්ලි තියෙනකොට එහෙමනේ. ඒක කිසි ගණනක් නැහැනේ. ඉතින් දැන් මේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දි සාවත්තියන් අඤ්ඤතරෝ භික්ඛු අහිනා දට්ඨෝ කාල කතෝති. එක හාමුදුරු නමකට මේ සවැත් නුවර ආසන්න හිටපු හාමුදුරු නමකට සර්පයෙක් දෂ්ට කරලා අපවත් වුණා. සර්පයෙක් දෂ්ට කළා. අපවත් වුණා. දැන් මේ බණ කියන්න හදනේ කන්ද පිරිතෙන්. ඒකට දැන් මතක් වෙන්නේ කන්ද පිරිත මේක හරීම වටින පිරිතක්. එතකොට මේ මං කියාගෙන ආවේ මේ ස්වාමින් වහන්සේ නමකට මේ සර්පයෙක් දෂ්ට කළා උන්වහන්සේ අපවත් වුණා. අනිත් ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි අපේ ස්වාමින් වහන්සේ නමකට මේ සර්පයෙක් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වුණයි කියලා. කාලකතෝ කලුරිය කළා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කළ අර භික්ෂූන් වහන්සේලාට ආයෙ ඉතින් පණ ගණ්ඩයයි දැන් අපවත් වෙලානේ. නහනූනසෝ භික්කවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි. මහණෙනි ඔය භික්ෂුව සතර සර්පරාජ කුලවලට මෛත්‍රී කළා නම් සර්පයා දෂ්ට කළත්
අපවත් වෙන්නේ නැහැ. සර්පයෝ දෂ්ට කරන්නෙත් නැහැ. සර්පරාජ කුල 4ක් තියෙනවා. මේ සර්පරාජ කුල 4ට ඔය භික්ෂුව මෛත්‍රී කළා නම් මහණූනසෝ භික්කවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරි. එතකොට එහෙම මෛත්‍රී සිත පැතරෙව්වනම් ඔය දේ ඔහොම වෙන්නේ නැහැ. ඒ නිසා මහණෙනි මම නියම කරනවා නුඹලාට අනුජානාමි භික්කවේ ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිතුං අත්තගුත්තියා අත්තරක්ඛාය අත්ත පරිත්තායාති. මම අනුදැන වදාරනවා නියම කරනවා සර්පරාජ කුල 4ට මෛත්‍රී කරන්න අත්ත ගුත්තියා තමන්ගේ ගුප්තිය පිණිස රැකවරණය පිණිස ආරක්ෂාව පිණිස. දැන් මේක ගිහි පැවිදි කොයි කාටත් ඔන්න බලන්නකෝ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත බුද්ධ මන්ත්‍රයක් මේක. ඉතින් මේවා අපේ පොත්පත් වලත් තියාගෙන කිසි වැඩක් ගන්න නැතුවනේ ඉන්නේ. ඉතින් මේවා දන්න සමහර පැරණි කට්ටඬි මහා පරණ මේ මහා ඍෂිවරුන්ගෙන් ලැබුණායි කියලා හිතාගෙන මහා රහස් සර්ප විස බස්සන්න ඔය පිරිතයි යොදා ගන්න. මේක අපි පොත්වල අපි මොකක්වත් කියවන්නේ නැහැ බලන්නේ නැහැ ඒක කටපාඩම් කරගන්න උත්සාහයකුත් නැහැ. ඒකෙන් ප්‍රයෝජන කොච්චර ගන්න පුළුවන්ද? අර මේ සල්ලි මේ ගසා කණ්ඩ ලැහැත්ති වෙලා ඉන්න සමහර වෙද්දු අර වැඩේ තමයි කරන්නේ. මහා මේක මේ පුරාණ බමුණන්ගේ මේ මහා මන්ත්‍රයක් කියලා අර කන්ද පිරිත තමයි ඔය විස බස්සන්න බොහෝ වෙලාවට කියන්නේ. එනිසා මේක මේ ඔන්න දැන් ලෝකෙටම දැනගන්න මහා මන්ත්‍රයක් මම මේ දේශනා කළේ. මේ සර්පරාජ කුල 4ට මෛත්‍රී වඩන හැටි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී වඩන්න කියලා නියම කළා. එතකොට කතමානි චත්තාරි අහිරාජ කුලානි මොනවද ඒ සර්පරාජ කුල 4? මෙතන බලන්න මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මහා පුදුම කෙනෙක් කියන්නේ මම දකින්නේ ඒකයි. මහා විස්සම සර්පයෝ වර්ගීකරණයක් කළා බුදුහාමුදුරුවෝ. මේක මං අටුවාවේ බැලුවා අටුවාවෙත් ලොකු විස්තරයක් නැහැ. ඉතින් තවත් මේක ගැන හොයන්න ඕනේ. අටුවාවෙත් ලොකු විස්තරයක් නැහැ මේ සර්පරාජ කුල 4 ගැන. හැබැයි බුදුරජාණන් වහන්සේ විස ඝෝරම සර්පයෝ දැන් අනික් නිකන් ඔය ගැරන්ටි අරුම් මෙවුන් මේකට අයිති නෑ මං හිතන හැටියට. උන්ගේ තරම් විසක් නෑනේ. නේද? ඔය හැටුල්ලු අරුම් මෙවුන්. දැන් ඊටාම උග්‍ර විස සහිත සර්ප වර්ගීකරණයක් බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා. ඔය දැනුත් මේ ඔය සර්පයෝ ගැන පරිේෂණ කරන අය එහෙම හොයාගෙන දැන් කියනවානේ අහවල් සර්පයෝ මෙහෙමයි කියලා. කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං විරූපාක්ෂ අහිරාජ කුලේ සර්ප කුලේ විරූපක්ඛං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං ඒරාපත අහිරාජ කුලේ සර්ප කුලේ චබ්බ්‍යාපුත්තං අහිරාජ කුලං චබ්බ්‍යාපුත්ත කියන අහිරාජ කුලය අහි කියන්නේ සර්පයට කන්හා ගෝතමකං අහිරාජ කුලං කන්හා ගෝතමක කියන අහිරාජ කුලය මේ මහා උග්‍ර විස සහිත සර්ප කොට්ටාස 4ක්. ඉතින් සමහර වෙලාවට දැන් මේ එක කොටසකට නාගයෝ වාගේ මහා උග්‍ර විස සහිත නාගයෝ අයිති වෙන්නත් ඇති. ඒ වගේම තවත් ඔය විස සහිත පොළොන් ආදී එහෙම කොටසක් ඇති. ඒ නිසා මේ අට කතාවේ මට හම්බුනේ නෑ අට කතාවේ ලොකු විස්තරයක් නෑ මේ ගැන. අහවල් සර්පයෝය කියලා. නමුත් මේ එදා මීට අවුරුදු 2557කට වාගේ එහාදී ඉන්දියාවේ යම් සර්පය හඳුනා ගැනීම ක්‍රමයක් තිබුණා නම් ඒ ක්‍රමය වෙන්නත් පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි අහලා තියෙන දිව්‍ය නාගයෝ ගැන එහෙම. දිව්‍ය නාගයෝ එහෙම අයත් ඉඳලා තියෙනවනේ. ඒකනේ දැන් අර උපසම්පදා කරන්න ගියාම අපෙනුත් අහනවා අදටත් අපිටත් සීමා මාලකයට ගියාම උපසම්පදා කරන්න ගියාම අහනවා මේ මනුස්සෝසි හැබෑටම මනුස්සයෙක්ද කියලා අහනවා. ආම භන්තේ කියනවා. එහෙමයි ස්වාමීනි. මොකද අමනුෂ්‍යයොත් ඇවිල්ලා තියෙනවා මනුස්ස වෙස් අරගෙන මහාන උපසම්පදාවේ.
මහාන වෙලා උපසම්පදා වෙන්න එහෙම ගිහින් තියෙනවා. එතකොට නිදා ගන්න අවස්ථාවල තමන්ගේ ස්වરૂපය තමයි එතනදී අරගන්නවා කියලා කියන්නේ. ඇඳන් වල බලපුවාම නායි තැන් තැන් වල ඇඳන් උඩ හිටියලු. ඔයලා බලපුවාම මේ අමනුෂ්‍ය මේ නාගයෝ ඇවිල්ලා එහෙම මහාන වෙලා. එතකොට දැන් අපිට පේනවා සමහර ඒවා මේ පිළිගන්නේ නැහැනේ මේ විශාල නායි ඉන්නවද? එහෙම පිළිගන්නේ නැහැ. නමුත් එහෙම දිව්‍ය නාගයෝ කියලා හැම කොටසකුත් ඉන්නවා. විස දූම දැන් අපි දන්නවා මේ එහෙම මහා සර්පයෙක්නේ අර බුදුරජාණන් වහන්සේ මොකද්ද ජටිලයෝ দমনය කරන්න ගිය වෙලාවේ ජටිලයෝ দমনය කරන්න ගිය වෙලාවේ බුදුහාඳුරන්ට රෑ ඉන්න දුන්නේ ඒ කුටියේ මහා මේ නාගයෙක් විස දූම අරින නාගයෙක්. දැන් බලන්න මේවා මේ මොන තරම් ඉතින් බුදුහාමුදුරුවෝ එළි වෙනකල් ඒ කුටියේ ඉඳ තිබුණේ මේ නාගයා බුදුහාමුදුරුවෝ විනාශ කරන්න විස දූම පිට කරනවා. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? උන්වහන්සේ තේජෝ කසින සමාපත්තිය ආදීන්ට සමවැදිලා උන්වහන්සේ ගින්දර පිට කරනවා. තේජෝ කසින සමාපත්තියට සමවැදිලා බලපුවාම අර ගේ ගිනි ගන්නවා. උදේ පාන්දර පාත්‍රයට දාගෙන නාගයා ගෙනත් දුන්නයි කියනවනේ. එළි වෙනකල්ල මේ ඉතින් දෙන්න අතර යුද්ධේ. බුදුහාමුදුරුවෝ යාර නාගයයි අතර. එයා විස දූම පිට කරනවා. බුදුහාමුදුරුවෝ අර කසිනේ තේජෝ කසින සමාපත්තියට සමවැදිලා ගින්දර පිට කරනවා. ඔහොම කොල්ල අන්තිමට නාගයා দমনය කරනවා. ඉතින් ඒ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා මොන තරම් මේ උග්‍ර විස සහිත සර්ප මේ මිනිස්යාගේ ජීවිතයට බොහෝ වෙලාවට හානි කරන. ඒ නිසාම මිනිස්සු පව් සිද්ධ කරගන්නවා සත්තු මරලා. සත්වය මරලා බොහෝ වෙලාවට පව් රැස් කරගන්නවා. සාධාරණීකරණය කරගන්න හදනවා මේ ගෙදර අපිට කෑවනම් එහෙම මොකද වෙන්නේ? ඒ හින්දා මැරුවට පව් නෑ කියලා එහෙම සාධාරණීකරණය කරන්න හදනවා. ඒක එහෙම කිව්වට තමන්ගේ හිතම දන්නවා. ඒකෙන් මේ තමන්ට අනිවාර්යයෙන් ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඉතින් මේවට ක්‍රම තියෙනවානේ අපිට. බුදුදහමේ මේවට තියෙනවානේ උපක්‍රම මෙව්යන් ගැලවෙන්න බේරෙන්න. අන්න ඒ බුදුදහමේ ඉගැන්වෙන ක්‍රමවේද අනුගමනය කරනවා නම් අපිට මේ ඒ සත්වයන්ගෙන් විස සහිත ඒ සර්පයන්ගෙන් හානි වෙන්නේ නැහැ. එනිසා භික්ෂූන් වහන්සේලාට නියම කළා. මෙතන ඉතින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටමයි මේ නියමය. මේ සතර රාජ කුලයන් අහිරාජ කුලයන්ට සර්ප රාජ කුලවලට මෛත්‍රිය කරන්නයි කියලා කිව්වා. කොහොමද මෛත්‍රිය කරන්නේ? විරූපක්ඛේහි මේ මෙත්තං ඒරාපතේහි මේ චබ්බ්‍යාපුත්තේහි මේ මෙත්තං කන්හා ගෝතමකේහිච. ඔන්න දැන් මුලින්ම මේ සර්පරාජ කුල හතරට මෛත්‍රිය. මාගේ මේ මෛත්‍රිය විරූපක්ඛේහි මේ මෙත්තං. විරූපාක්ෂ සර්පරාජ කුලයට මාගේ මෙත් සිත වේවා. මේක මන්ත්‍රයක්. බ්‍රහ්ම මන්තන්ති අක්ඛාතං. මේක ශ්‍රේෂ්ඨතම මන්ත්‍රයක්. මේක කෙලෙස් සහිත හදවතක් ඇති කෙනෙක් කියපු දෙයක් නෙවෙයි. නික්ලේශී මහෝත්තමයාණන් වහන්සේ වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ භාසිතයක්. එනිසා මෙය බ්‍රහ්ම මන්තන්ති ශ්‍රේෂ්ඨම මන්ත්‍රය බුද්ධ මන්ත්‍රයක්. විරූපක්ඛේහි මේ මෙත්තං විරූපාක්ෂ සර්පරාජ කුලයට මාගේ මෛත්‍රිය වේවා. ඒරාපත සර්පරාජ කුලයට, චබ්බ්‍යාපුත්ත සර්පරාජ කුලයට, කන්හා ගෝතමක සර්පරාජ කුලයට මාගේ මෛත්‍රිය වේවා කියලා මෛත්‍රී කිරීමක්. මන්ත්‍රයක් වාගේම භාවනාව. දැන් බලන්නකෝ. භාවනාවකුත් තියෙනවා. කරණීයමෙත සූත්‍රයේ වගේ එක පැත්තකින් නේද? ඒකේ කර්මස්ථානයක් එක පැත්තකින්. එක පැත්තකින් ආරක්ෂක මන්ත්‍රයක්. මේ සූත්‍රයේත් ඛණ්ඩ පිරිතත් එහෙමයි. එතකොට
ඔය සර්පරාජ කුල 4 නම් කියලා නම් මතක් කරලා ඒ අයට මෛත්‍රී කිරීම. ඊළඟට දේශනා කරනවා අපාදකේහි මේ මෙත්තං පා නැති දීර්ඝ සත්තු ඉන්නෝ ඒ ඇත්තන්ට මාගේ මෛත්‍රිය වේවා. අපාදකේහි මේ මෙත්තං දීපාදකේහි මේ පා දෙකක් තියෙන මිනිස්සයෝ ඒ වගේම කුරුල්ලෝ වාගේ ඒ අයට මෛත්‍රී කිරීමක් කරනවා. බලන්න මේක පැතිරිලා යන හැටි. චතුප්පදේහි මේ මෙත්තං මාගේ මෛත්‍රිය පා 4ක් ඇති සත්වයන්ට වේවා. මෙත්තම් බහුප්පදේහි මේ මාගේ මෛත්‍රිය බොහෝ පා ඇති සත්තු දීර්ඝ සත්තු ඉන්නනේ බොහෝ පා තියෙන ඒ ඇත්තන්. මාමං අපාදකෝ හිංසි අපාදක සත්තු පා නැති සත්තු මට හිංසා නොකරේවා. මේකේ තියෙන්නේ එකක් ආධ්‍යාත්මික ශක්තියක් Taman තුල මෛත්‍රිය කියන එක ඇති කර ගැනීම. අනිත් එක බුද්ධ වචනයේ තියෙන ප්‍රබලත්වයේ ආඥා ස්වභාවය. බුද්ධ වචනයට පිටින් යන්න බෑ. ඒකයි මේක මහා මන්ත්‍රයක් වාගේ වෙන්නේ. ආධ්‍යාත්මිකව තමයි මෛත්‍රිය සිත පුරුදු කර ගන්නා වගේම මේ වචන ප්‍රකාශ වෙන්නේ බුදුහාමුදුරුවන්ගේ නිසා ඒකේ ආඥා ස්වરૂපයක් තියෙනවා. ඒකේ මහා ප්‍රබලතාවයක් තියෙන බුද්ධ වචනේනේ. ඒ නිසා මේක ආනුභාවය ඊටා විශාලයි. මේකේ තේජස ඊටා විශාලයි. මේකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය ඊටා විශාලයි. එතකොට මාමං අපාදකෝ හිංසි අපාදක සත්තුන් මාව නොපෙලාවා මට පීඩා නොකරේවා. මාමං හිංසි දීපාදකෝ දෙපා ඇති සත්තු මට පීඩා නොකරේවා. මාව නොපෙලාවා මට කරදර හිරියර නොකරත්වා. අපි මෛත්‍රී කරලයි දැන් මේ ප්‍රාර්ථනාව කරන්නේ. මාමං චතුප්පදෝ හිංසි පා 4ක් ඇති සත්තු කොටි සිංහයෝ වලස් ආදී මේ පා 4ක් ඇති සත්තුන්ගේ මට කරදර පීඩා හිරිහැර නොවේවා. මාමං හිංසි බහුප්පදෝ කියන්නේ බොහෝ පා ඇති සත්තුන්ගේ මට හිංසා නොවේවා. දැන් විරූපාක්ෂ අහිරාජ කුලය, ඒරාපත අහිරාජ කුලය, චබ්බ්‍යාපුත්ත අහිරාජ කුලය, කන්හා ගෝතමක අහිරාජ කුලය කියන කුල සර්පරාජ කුල 4ට මෙත් වඩලා අපාදක දීපාදක චතුප්පද බහුප්පද ඒ අයටත් මෙත් වඩලා නැවත ඒ අයගෙන් මට පීඩා නොවේවා කියලයි මේ මන්ත්‍රය තුල තියෙන මේ සූත්‍රය තුල තියෙන්නේ. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගම. එතනක් තියෙන මෛත්‍රිය. සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවල. සබ්බේ සත්තා කියන්නේ සියලු සත්ත්වයෝ. ඒ වගේම සියලු ප්‍රාණීන්, සියලු භූතයෝ. ඒ හැමදෙනාම සබ්බේ භද්‍රානි පස්සන්තු යහපත දකිත්වා. හරි හොඳ දෙකක්නේ ප්‍රාර්ථනා වන්නේ. මේ සියලු ප්‍රාණීන්, සියලු සත්වය, සියලු භූතයෝ සබ්බේ භද්‍රානි කියන්නේ යහපත් කියන එකයි. යහපත දකිත්වා. මා කංචි පාපමාගමා ඒ සර්පයන්ට, ඒ සත්තුන්ට, ඒ කිසි කෙනෙකුට කවදාක්වත් විපත්තියක්, කරදරයක්, හිරිහැරයක්, ජීවිත විනාශයක්, හෙම්බිරිස්සාවක් තරම්වත් දෙයක් නොවේවා. එහෙම මෛත්‍රී කිරිල්ලා. මා කංචි පාපමාගම කිසිම කරදරයක් නොවේවා. ඔන්න දැන් එතන මෛත්‍රී සිතක් තියෙන අප්පමානෝ බුද්ධෝ. බුදුරජාණන් වහන්සේගේ ගුණය දැන් බලන්න මේකට මේ සූත්‍රයේ වටිනාකම බලන්න මොනතරම් කොටස් මේකට සම්බන්ධ වෙලා තියෙනවද? අප්පමානෝ බුද්ධෝ බුදුරජාණන් වහන්සේගේ ගුණ අප්‍රමාණයි. ප්‍රමාණයක් කරන්න බැරි නිසා අප්‍රමාණයි. එවං අචින්ත්‍යා බුද්ධා කිව්වනේ. බුද්ධ ගුණ අචින්ත්‍යා. අචින්ත්‍යේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍ය. අන්න බලන්න. ඇත්ත වශයෙන් අපේ මිනිස්සු මේ බුදුබණ ඉගෙන ගන්නවා නම්, මේවා හදාරනවා නම්, කටපාඩම් කරගෙන තියෙනවා නම් මොන තරම් මේවෙන් ප්‍රයෝජන ගන්නවද? අවාසනාවක මහත මේක අහලා ඔහෙ නිකන් ඉන්නවා. අවාසනාවක හැටි වෙන යంత్ర මන්ත්‍ර ගුරුකම් හොයාගෙන සල්ලි දීගෙන කාට්ටාණ්ඩි හොයාගෙන යනවා, නොයෙකුත් වැඩ කර ගන්නවා. අන්තිමට වෙච්ච දෙයක්වත් නැහැ, සල්ලිත් නැහැ, අර
කබලෙන් ලිපට වැටුණා වගේ නේ වෙන්නේ. ඒ නිසා මෙච්චර දෙයක් තියාගෙන අර ඇස් පේන්නේ නැති මිනිස්සුන්ට මැණික් පෑගුණා හම්බ වුණා වගේ ඉතින් කිසි ප්‍රයෝජනයක් නොගන්න එකයි වැඩේ. ඒ නිසා මේ ධර්ම දේශනා කිරීම ශ්‍රවණය කිරීම තුළ මේවා හිතට අරගන්නට ඕනේ. අප්‍රමාණෝ බුද්ධෝ අප්‍රමාණෝ ධම්මෝ ධර්ම රත්නයේ ගුණ ප්‍රමාණයක් කරන්න බැරි නිසා අප්‍රමාණයි. අප්‍රමාණෝ සංඝෝ සංඝයාගේ ගුණේ ප්‍රමාණයක් කරන්න බැහැ අප්‍රමාණයි. පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා. එතකොට ඔය අනිත් ඔය විස සත්තුන්ගේ සිරින් සපානි අහිවිච්චිකා සතපදි උන්නා නාභී සරබූ මූසිකා. ඒ සත්තුන්ගේ නම් ටිකක් කියන්නේ. මකුළුව ඔය දිවි මකුළුව වාගේ මකුළුව හූනොත් හරි විසයිනේ. හූනෝ. එතකොට ඔය ගෝනුස්සෝ පත්තෑයෝ වාගේ සත්තු මේ ඒ අයගේ එව්වා යම් විසවල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ අය කතාමේ රක්ඛා මාව ආරක්ෂා කතාමේ පරිත්තා මට පිරිත් වේවා අරද කියපු එක. පටික්කමන්තු ඒ අය පලා ඒවා දැන් බලන්නකෝ. දැන් මේ කියන විස සහිත සත්තු පටික්කමන්තු පලා යෙත්වා අහකට ඉවත් වෙත්වා පටික්කමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. සත්බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. විපස්සී සිකී වෙස්සභූ කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම. අනේ පින්නතුනි හතරවරන් මහරජ දරුවෝ ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දි? සිව් දිසාවම ආලෝකමත් කරගෙන චතුද්දිසං රක්ඛන්ට පෙත්වා චතුද්දිසං ගුම්බන්ට පෙත්වා චතුද්දිසං ඕවරණන්ට පෙත්වා හැම පැත්තේම ආවරණ තියාගෙන රැකවල් යොදලා මුරකාවල් යොදලා බුදුහාඳුරන්ට ඇවිල්ලා කිව්වනේ භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් ගුත්ත්‍යා රක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව රැකවරණය පිණිස ආටානාටිය දේශනා කරනවා කියලා. ඉතින් ඔය ආටානාටිය කියන්නේ මොකද්ද? අපිට අපේ ආරක්ෂාවට දේශනා කරපු එකනේ. ආටානාටිය කියලා කියන්නේ විපස්සෙස්ස නමත්තු චක්ඛුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනෝ වෙස්ස භුස්ස නමත්තු නහාතකස්ස තපස්සිනෝ නමත්තු කකුසන්ධස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්ස පස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස සිරීමතෝ. සත්බුදුරජාණන් වහන්සේලාට වන්දනා කිරීමෙන් ලැබෙන ආරක්ෂාව ශාන්තිය. මේ සර්ප යංගයෙන් බේරීමට බුදුරජාණන් වහන්සේ එතනදී සත්බුදුරජාණන් වහන්සේලාත් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට හිතෙන්නේ නැද්ද මේක අහගෙන යනකොට මේකේ තියෙන වටිනාකම මේ මම මේ මන්ත්‍රය කියන වචනේ පාවිච්චි කළාට කවුරුවක්වත් මේක වැරදි විදිහට හිතන්න එපා. මම මේ කියන්නේ මේක මන්ත්‍රය කියන වචනේ පාවිච්චි කරපුවාම මේකට තව ටිකක් ඇලුම් කරන හන්දා. සූත්‍රය කියන වචනේ වැඩි පාවිච්චි නොකර පිරිත කියන වචනේත් වැඩි පාවිච්චි නොකර මන්ත්‍රය කියන වචනේ පාවිච්චි කළේ මමත් දැන් එහෙනම් මන්ත්‍රයක් දන්නවනේ මන්ත්‍ර ජප කරන්න දන්නවනේ කියලා මේක කටපාඩම්වත් කරගනීනේ අඩුම තරමේ. ඇත්ත වශයෙන් මේක තමයි මහා ප්‍රබලම සර්ප විස බස්සන්න පුළුවන් මන්ත්‍රය. එතකොට විස බස්සන්න ඕනේ නෑ සර්පයෝ දෂ්ට කරන්නේ නෑ සර්පයෝ කන්නේ නෑ. මේකෙන් වැලි ටිකක් මතුරලා 7 21 108 ඒවා දන්නවනේ. වැලි ටිකක් මතුරලා ගේ වටේ ඉහනවන ඒ සත්තුන්ගෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ආධ්‍යාත්මික ශක්තියකුත් Taman තුල ඇති කර ගන්නවනේ. මොකද්ද? ආධ්‍යාත්මික ශක්තිය මෛත්‍රී ශක්තිය. මෛත්‍රිය.
දැන් බලන්නකො මේ මෛත්‍රිය තියෙනකොටනේ දැන් අපි හොඳටම දන්නවානේ දැන් ඔය සමහර සුනකයෝ ඉන්නවා මිනි පන්සල් වලත් ඉතින් ඉන්නවා සමහර මිනිස්සු ආපුවාම ගම්වැල කෝඩුව කඩාගෙන එන්න බුරනවා සමහර මිනිස්සු ආපුවාම ඉතින් සමහරට මේ මිනිස්සු නිතරත් පන්සලට එනවා සමහර වෙලාවට ඒ ස්ථාන ගෙදරක වුණත් ගෙදරට එනවා හැබැයි ඒ නිතර දැක්කත් මේ බොහොම තරහෙන් බුරනවා. ඉතින් මම අත්දැකලා තියෙනවා සමහර වෙලාවට මේ කවදාක්වත් නොදැකපු මිනිස්සෙක් සමහර වෙලාවට එනවා බුරන්නේ නැහැ. බොහොම හොඳට නගුට වනාගෙන එයාගේ ප්‍රසාදය පළ කරනවා. මොකද්ද මේ? මොකද්ද මේකේ රහස? රහසක් තියෙනවා. අර පුද්ගලයාගේ තියෙන ආධ්‍යාත්මික සිතුවි ශක්තිය. මොකද්ද? මෛත්‍රිය. සත්තුන්ට ආදරේ. සත්වයන්ට ආදරේ. මම මේ සරල අපිට එදිනෙදා ගන්න පුළුවන් උදාහරණයක් කිව්වේ සත්තුන්ට බොහොම ආදරේ. ඉතින් ඒ සත්වය අරහ කෙනෙක් දැකම එයාට දැනෙනවා. ඔන්න දැනෙනවා. ඒ සත්තුන්ට ඉව කියලා එකක් තියෙනවනේ. අපිට ඉව නැතු වුණාට ඉව කියලා එකක් තියෙනවා. ඒකට ඉවෙන් එයා දන්නවා මෙයා බොහොම මෛත්‍රී කරන කෙනෙක් අපිට මෙයාගෙන් කරදරයක් නැහැ. අපි අහලා තියෙන සර්පය පවා ඇතැම් වෙලාවට දෂ්ට කරන්න උත්සාහ කරන්නේ මිනිස්යන්ට මිනිස්සු අවිශ්වාසයි. කොයි වෙලාවේ ඔවුන්ට දෂ්ට කරයිද දන්නේ නැහැ කියලා. ඒ අවිශ්වාසයෙන් පදනම් කරගෙන භීතියටපත් වෙන සත්වය බේරීම සඳහා ඔවුන් පහර දෙනවා. දෂ්ට කරනවා. හැබැයි ඔවුන්ට තේරෙනවා මෛත්‍රී සහගත සිතුවිලි ඒවා දෙනවා මේ ශරීරයෙන් ඒ කිරණ නිකුත් වෙනවා. ආධ්‍යාත්මිකව ශක්තියක් ඔය රැස් විහිදෙනවා කියන්නේ ඒකට. දැන් ඔය රැස් විහිදෙනවා කියනවනේ. අපේ බුදුහාමුදුරන්ගේ ශරීරයෙන් රැස් සවනක් රැස් විහිදෙනවා. බුදුහාමුදුරන්ගේ විතරක් නෙවෙයි රහතන් වහන්සේලාගේ ශරීරෙනුත් ඒ රශ්මි ධාරා පිට වෙනවා. ඔය ඇත්තන්ගේ ශරීරවලින් රශ්මි ධාරා පිට වෙනවා. මේ සත්වයන්ගේ ශරීරයෙන් එහෙම ඒ රශ්මි පිට වෙනවා. ඒ රශ්මිය සමහර කෙනෙකුට බොහොම දැන් අපි කියමුකෝ අර වැනි තිරිසන් සතුන්ට ඒක දැනෙන්න පුළුවන්. ප්‍රබලව දැනෙනවා. මෛත්‍රී සහගත චින්තාවන් තියෙන අයගේ ඒ රශ්මි ධාරාවන් අනිත් අයට හිත කරයි. දැන් ගස් කොළන් හදන අය බොහොම ආදරෙන් ගිහිලා ගස් කොළන් අත ගාලා මල් එහෙම අත ගාලා හදනකොට ඉතින් ඒවා බොහොම හොඳට වැඩෙනවා ලස්සනට මල් පිපෙනවා ගෙඩි හැදෙනවා. නමුත් එහෙම නැති කෙනෙක් ටෝංගාන පෝර දැම්මත් ඒව හැදෙන්නේ. මේ ආධ්‍යාත්මික ශක්තියක් මේ හැමතැනම තියෙනවා. එතකොට ඒ ශක්ති ඒ කිරණ තුලට මෛත්‍රිය කරුණාව වැනි භාවාත්මක ගුණ සම්බන්ධ කරගන්න ඒවා වර්ධනය වෙනවා නම් ඒ තුල තව කෙනෙකුට ශාන්තියක් සැනසෙල්ලක් ලැබෙනවා. එතකොට මේ කන්ද පිරිත තුල තියෙන්නේ මෛත්‍රී කිරීමක්. මෛත්‍රී කිරීමක් වගේම ඒ තුලින් Tamanට මේක ආරක්ෂක මන්ත්‍රයක් පිරිතක් හැටියට පාවිච්චි කරන්න කියලා බුදුහාරෝ දේශනා කළා. මේ මන්ත්‍රය පිරිත තුලින් අප්‍රමාණ සත්වය පිහිට ලබාගෙන තියෙනවා. අප්‍රමාණ සත්වය සැනසෙල්ලටපත් වෙලා තියෙනවා. අදටත් එහෙමයි. අද අපි බලන්න අඟුලිමාල පිරිත පාවිච්චි කරනවානේ. ඒකෙන් කොච්චර පිහිට ලබා ගන්නවද? බොහොම පුංචිවට තියෙන පිරිතක්. ඒ වගේම මේ ත්‍රිපිටකය තුල ඔය පිරිත් හැටියට තියෙන දේශනා ඒවා බොහොම ශ්‍රද්ධාවෙන් ඒ වගේම මේ පිළිබඳව ඇදහිලිවන්තකමකින් අසද්ධානතා දෝෂයක් නැතුව ඇදහිලිවන්තකමින් මේවා පාවිච්චි කරනවා නම් දේශනා කරනවා නම් කටපාඩම් කරගෙන තියෙනවා නම් ධාරණය කරගෙන තියෙනවා නම් ඒ අයට අර වගේ කරදර හිරිහැර ඇති වෙන්නේ නැහැ. එනිසා මෛත්‍රී කිරීම කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ තියෙන ඊටාම වටිනාම දෙයක්. දැන් අර ස්වාමින් වහන්සේලාට අපි දන්නවනේ මේ සූත්‍රයක් දේශනා කළා චාරිකායි වඩින්න ඉස්සරලා අග්ගිඛන්දෝපම කියන සූත්‍රය. අග්ගි කියන්නේ ගින්නනේ. ගිනි කන්දක් උපමා කළා. ඉතින් මේ සූත්‍රය අහුවට පස්සේ හාමුදුරුවරු සිවුරු වැරලා ගියා.
ඇතැන් හාමුදුරුවන්ට ලේවමනේ ගියා. සමහරු අපවත් වෙන තරමට ලෙඩ වුණා. පන්සල හිස් වුණා. සිවුරු වැල්ලා යන්න ගියා හුඟ දිනේ. මොකද ඒ සූත්‍රය ඇහුවට පස්සේ අප්පොච්චියේ දැන් මෙහෙමනම් ඉතින් මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා සිව්පස පරිභෝගය කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය. ඉතින් මේවා මේ දායකයෝ අනුන් දෙන දේවල් නේද දුහොත් මුදුන් තියාගෙන ඇවිල්ලා පූජා කරනවා. ඉතින් මේ හාමුදුරුවන්ගේ අඩුපාඩු තියෙනවානේ මේ බුද්ධ කාලේ මේ කියන්නේ මම. ඉතින් මේ හාමුදුරුවෝ කල්පනා කරලා අප්පච්චියේ මේ වරකට මේ අපාය යන්න ඕනේ නෑ. දායකයෝ දෙන්න දානේ ගිල්නවට වඩා හොඳ මේ ලෝහ ගුලි ගිලින එක. ඔය දෙන සිවුරු පොරනට වඩා හොඳ යකඩ රත් වෙච්ච තහඩු පොරව ගන්න කියලා ඕ වගේ දේශනාවක් තියෙන එකේ. සෙය්‍යෝ අයෝ ගුලෝ බුත්තෝ ආදී හැටියට තියෙනවා. කියවල බලන්න පොත්වල තියෙන බොහොම හොඳ. ඉතින් හාමුදුරුවෝ කල්පනා කළා අප්පා මේ වැඩේ හරියන්නේ මේ යන්න ඕනේ සිවුරු වැල්ලා කියලා. බුදුහාරෝ චාරිකාවේ ගිහිල්ලා එනකොට පන්සල හිස්. අපි වගේ හාමුදුරුවෝ ඔක්කොමලා යන්න ගිහිල්ලා. ඉතින් දැන් මොකද කරන්නේ? ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවා මොකද ආනන්ද මේ වෙලා තියෙන්නේ? අනේ බුදුහාමුදුරනේ බලන්න අර අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කළාට පස්සේ තමයි ওই වැඩේ වුනේ. මේ මෙහෙම සිවුරු වැටලා ගියා. ලෙඩ වුණා. බුදුහාමුදුරුවෝ කල්පනා කළා ඒ වෙයි උන්වහන්සේ ඉතාමත්ම නිවැරදි බලන්න මේක වටිනාකම මම මේ කියන්න උත්සාහ මෛත්‍රියේ. උන්වහන්සේ ඕකට කලබල වෙන්න දෙයක් එයා මගේ ගෝලයන්ට මගේ පුත්‍රයන්ට උන්වහන්සේ දේශනා කළා අච්චරා සංඝාත මත්තම්පිචේ භික්කවේ මෙත්තං චිත්තං ආසේවති. මේ අසුරක් ගහනව දන්නවනේ අසුරක් ගහනවා කියන එක. අසුරක් ගහන තරම් හරි ක්ෂණයක ඒ සුළු කාලයක් හරි යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් මෙත්තං චිත්තං ආසේවති. මෛත්‍රී කරනවා නම් අනුන් දෙන සිව්පසේ පිළිගන්න ඒකම ප්‍රධානම සුදුසුකමක් වෙනවයි කියලා. ඒ හින්දා තමයි ඔය අද වඳින කොට සුවපත් වේවා කියලා කියන්නේ. වෙන එකක් හින්දා නෙවෙයි. ඒ මෛත්‍රී කිරීලක් කරන්නේ. සුවපත් වේවා කියලා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා යහපතක් වේවා කියලා ස්වාමින් වහන්සේලා මේ මෛත්‍රිය තමා කරන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා මගේ ගෝලයන්ට සැනසෙන්න තියෙන ප්‍රධාන දෙයක් ඒක මෛත්‍රී කිරීම. එතකොට ඒ තුල තියෙන බලය මොන තරම්ද? කොච්චර දේවල් වලින් ගැලවුමක් තියෙනවද මේ මෛත්‍රී කරනවාද? කන්ද පිරිතේදී බුදුරජාණන් වහන්සේත් දේශනා කළේම මෛත්‍රීම කිරීම. එතකොට හැම සත්ව කොට්ටාසයක්ම හඳුනගෙන ඒ සත්ව කොට්ටාස වලට තමන්ගේ හොඳ හිත පතුරවනවා නම් ඒ පුජ්‍යලයන්ට මෙලවදීම ලැබෙන ආනිසංස 11ක් පිළිබඳවත් අපි අහලා තියෙනවානේ. ඒ මෛත්‍රී කිරීමේ ආනිසංස හැටියට. ඒ විතරක් නෙමෙයි පරලෝ වශයෙන්ුත් බ්‍රහ්ම ලෝකෝත්පත්තිය ලබන්න තරම් ප්‍රබලම මහා පින්කමක් හැටියට මේ මෛත්‍රිය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැනි මහා උත්තරීතර ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෙක් මීට වසර 2000 ගානකට ඉස්සර වෙලා මේ ලෝකේ පහළ වෙලා අපිට උන්වහන්සේගේ ධර්මයෙන් නියම ප්‍රතිඵලය ලබා ගන්න අවශ්‍ය හැම දෙයක්ම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ දේ දේශනා නොකලයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරමටම උන්වහන්සේ මේක හැබැයි කවුරුවක්වත් මේක මේ තුලින් ප්‍රයෝජනය යම් කොටසක් මේකෙන් ප්‍රයෝජනය ගත්තත් අද අපේ රටේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. දැන් බලන්න මම මේ පැත්තට පොඩ්ඩක් වචනයක් දෙකක් කතා කරන්නත් අවශ්‍යයි. අපි ජාතියක් හැටියට කතා කරනවානේ සිංහල ජාතිය ගැන භාෂාව ගැන කතා කරනවා. එතකොට මේ පිළිබඳව හොඳම පූර්වාදර්ශය තමන්ගේ ජාතිය ගැන කවුද? අපේ බුදුහාමුදුරුවනේ. මහණෙනි මට කිඹුල් වතින් හමන සුළඟත් සැපයි කිව්වේ. ශාක්‍යෝ බේරගන්න කොච්චර උත්සාහ කළාද? විදුඩබ මරන්න ගිය වෙලාවේ. එතකොට මේවට හොඳ සාධක තියෙනවා අපිට බුද්ධ චරිතය තුල. ඒ නිසා අපි ඉගෙන ගන්න අපේ දරුවන්ට උගන්වන විෂයන් දැන් පාසල් වල උගන්වන විෂයන් නොයෙක් විද්‍යාව ගණන් ඕවා මෙව්වා ආර්ථික විද්‍යාව සංගීතය අපේ රටේ අයට තාම කොඳුනාරටි හැදිලා නැහැ.
බෞද්ධ ආර්ථික දර්ශනය උගන්වන්නේ. බෞද්ධ ආර්ථික දර්ශනය උගන්වන්නේ නැහැ. ඔය මහාචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහත්තයා කියලා මහාචාර්යවරයෙක් ඉන්නවා. එතුමා ලියලා තිනවා විශාල පොතක්. මේවා දැන් උසස් පෙළ හැම ඉගෙන ගන්න දරුවන්ට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න දරුවන්ට ඕක උගන්වලා හිටියනම් මොකද වෙන්නේ? අපි තාම පරගතිභාවයටපත් වෙලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ සංගීත ගැන කියලා තියෙන ඕන තරම්. ඒ සංගීතයේ අර සංගීත බටහිර හරි පෙරදිග හරි සංගීත ඉගෙන ගන්න අයට ඒක උගන්වන්න ඉස්සෙල්ලා මෙන්න මේ ටික උගන්වන්න පුළුවන්කම තියෙනවා නේද? දේශපාලනය ගැන බුදුරජාණන් වහන්සේ තරම් දේශපාලන විද්‍යාව පිළිබඳව විසරදයක් නැහැනේ. අපේ රටේ මොකද කරන්නේ අද? ඔය නොඑක් පිට රටවල් වල මං එහෙම කිව්වට ගන්න ලෙනින් කියයි ඔය පොත් කරපින්නගෙන දඟලනවනේ. මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ මේ දේශපාලනය ගැන මේ මොනවද කියලා තියෙන්නේ? මේ ටික එක්කාසු කරගෙන දේශපාලන විද්‍යාව ඔය ඒ බටහිර ඒව උගන්වන්න ඉස්සලා මේ දේ උගන්වන්න පුළුවන් නම් අපි ඉන්න තැන බලන්න. ඒකයි මම කියන්නේ හරිම දුකක්. මේකෙන් ප්‍රයෝජනය ගන්නෙ නැහැ. තාම නැහැ මේකෙන් ප්‍රයෝජනය මේක අරගන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට පරිණාමය උගන්වනවා. පරිණාමවාදය උගන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පරිණාමවාදය උගන්වලා හිටියානම් නේද? ඩාවින්ගේ පරිණාමවාදයෙන් උගන්වන්නේ තාමත් ඉස්කෝලේ පොතේ නේද? ඩාවින්ගේ පරිණාමවාදයෙන් උගන්වන්නේ තාමත්. හැබැයි මේ බෞද්ධ රටේ බුදුරජාණන් වහන්සේගේ පරිණාමය උගන්වලා නැහැ. අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු උගන්වලා නැහැ අපේ ළමයින්ට. ඒ නිසා අරව ඔළුවේ තියාගෙන හිතා ඉන්නේ මේ ඇතැම් වෙලාවට මේවට අපේ රටේ ඇතැම් මහ උගත්තු මහා වෙහෙසක් දරනවා මේවා කියන්න. එහෙම කියන්න හදන අය ගැන හිතන්නේ ඒ අය උම්මාත්තකයෝ කියලා හිතා ඉන්නේ අනිත් අය. ඒ අය උම්මාත්තකයෝ කියලා හිතා ඉන්නේ අනිත් අය. ඒ නිසා මෙන්න මේ කරුණු ටික අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මේ පිළිබඳව පොතපත ලියවිලා තියෙනවා. මම විශේෂයෙන් මේවා අහන යම්කිසි මේ අධ්‍යාපනඥයෝ එහෙම ඉන්නවා නම් මේ අය විෂය ධාරාවන් හදන්න බුදුදහමේ දැන් සෑම ඉස්ලාම් දරුවෙකුටම පරිසුද්ධ අල් කුරානේ උගන්වනවා. එතකොට අපේ දරුවන්ට අර දහම් පාසල ඒක ටියුෂන් එකක් වාය කරගෙන ඒකෙන් මොනවද තියෙන්නේ අන්තිමට විෂය නිර්දේශය. ඔබ දරුවෝ ඇතැම් වෙලාවට ඒකට යවන්නේ සාමාන්‍ය පෙළට ඒකක් ගන්න බලාගෙන දහම් පාසලට යවන්නේ. ලොකු ධර්මඥානයක් ලබා දෙන අදහස නෙවෙයි තියෙන්නේ. ඒ නිසා දහම් පාසලට මුල් තැන දෙන්නේ නැහැ. දහම් පාසලට මුල් තැන දෙන්නේ නැහැ. ටියුෂන් එකට මුල් තැන දෙනවා. ඒවා ළමයින්ට උගන්වන්න ඕනේ. හැබැයි ගුණවන්ත පිරිසක් හදන්න. ගුණය නැත්තම් නැන තියෙනව නම් දරුවෝ ටික විදේශගත වෙලා ඉඳී. අහිංසක අම්මා තාත්තා මේ රටට වෙලා ඉඳී. මොකක්ද ඒ දරුවෝ හැදීලා ඇති වැඩේ? බතෝනේ සම්භරිස්සති කිච්ඡන්නේ සංකරිස්සති කුලවංශං තපෙස්සති දායජ්ජං පටිපාදේස්සති ඔය හතර ජීවත් වෙන්න ඇති කරන්න තියෙනේවනේ. මරුණට පස්සේ අතචපන පේතානම් කාලකතානම් දක්කිනම් අනුපදස්සති. ඒක රටේ ඉඳලා සල්ලි වල කරනවා. ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක නම් අපි බුදුදහම මේ අපි අහනවා අවුරුදු 2000 ගානක් තිස්සේ 2300 ගානක් තිස්සේ මේ රටේ බණ කියනවා කියලා වරක් නෑ. එදා ධර්මපාලතුමා කිව්ව අර තාම කළු සුද්දන්ගේ මත කළු සුද්දන් බවට පත් වෙලා තාම කරපින්නගෙන යනවා. අපේ තරුණ පිරිස අද ලැජ්ජයිනේ පොය දවසට උතුරු සළුව දාගෙන පන්සලට ගිහිල්ලා ඉන්නේ. දැන් මං අහගෙන ඊයේ පෙරේද මාධ්‍ය වලින් කියනවා දැන් මම පස්සේ යාලේ ඉඳලා මේ කොළඹට වඩින්නේ මම එනකොට දැක්කා ඔය දිගටම දැන් වෙසක් කඩවල කියලා මොනවද තියෙන්නේ දැන්? අර හොල්මන් පින්තූර මූණට දාගන්න ඒවා තියෙන්නේ. එතකොට මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශකුත් තියෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවකුත් තියෙනවා.
නමුත් වෙසක් එකේ විදේශිකයෙක් එහෙම ඇවිල්ලා මේ කාලේ ගියොත් වෙසක් එක කියන්නේ අර මහා භයානක මූණු තියෙන පිස්සෝ වාගේ නටන ඒවා හොරකම් කරන්නත් දාගෙන යන මැති සමහර වෙලාවට. එතකොට මේ කාලෙට මේවා නවත්තන්න බෞද්ධ රටේ තාම මේක නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. මේ බණ කියන මට බෑ මේක පුංචි කෙනෙකුට මම දන්නවා කරන්න බෑ කියලා. නමුත් එක පහනක් හරි පත්තු කරන්න ඕනේ මේක නිකන් ඉන්නේ නැතුව. ඔය කඩ ටික ඔය කඩවල වල ඔය බඩු ටික අයින් කරලා දාන්න පුළුවන් තාම මොකක්වත් අපේ රටේ පිළිවෙලක් නැහැ. වෙසක් දැන් වෙසක් සතිය ඊළඟට එන්නේ. මේ දැන් ගිහිල්ලා බලන්න පින්නතුනි මේ කඩවල වල එහෙමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඔය මොනවා අපි දැනුවත් කරන්නේ ස්වාමින් වහන්සේලා හැටියට අපිට මේකට අයිතියක් තියෙනවා. අවුරුදු වසර 2000 ගාණක් තිස්සේ මේ ලංකා මහ පොළව සිවුරේ හෙවණැල්ලේ හැදිලා තියෙන්නේ. ඔය මොන බලපුලුවන්කාරකම් තිබිච්ච මිනිස්සු හිටියත් ඒ මිනිස්සු කවදා හරි මේ රට දාලා අත්හැරලා යනවා යන්න පිට රටකට. මේක ඉතුරු වෙන්නේ අහිංසක මිනිස්සු ටික. ඒ අහිංසක මිනිස්සු රකින්න හිටියේ සිවුරේ හෙවණැල්ල තිබුණේ. කෝටි 2ක් වෙන්න මිනිස්සු හිටියට අද හාමුදුරුවෝ 30000ක් නැහැ මතක තියාගන්න. මේ හාමුදුරුවෝ 30000ක් නැහැ ලංකාවේ. එතකොට ඔය 30000 හිතලා බලන්න මොනතරම් මෙහෙවරක් කරන්න මේ සුළු පිරිසකට සිද්ධ වෙලා තියෙනවද කියලා. ඔබ දානෙට පන්සලට ගිහිල්ලා 10-12 නමට ආරාධනා කරනකොට ඔබ හිතන්න ඔබට ඒ අයිතිය නැහැ එහෙම ආරාධනා කරන්න. හැබැයි මේ බණ කියන මගේ අම්මට ඒ අයිතිය තියෙනවා. හාමුදුරනේ මට 100ක් නමක් ඕනේ කියලා ගමේ පන්සලේ හාමුදුරන්ට ආරාධනා කරන්න. ඇයි? ඒ අම්මගේ දරුවෙක් සසුන්ගත කරලා ඉන්නවා. එනිසා දරුවෙක් මහාන කරන්න. දැන් බංග්ලාදේශයෙන් නේපාලයෙන් හාමුදුරුවෝ මෙහෙට ආනයනය කරන්නේ. ඒ තත්වයටපත් වෙලා තියෙන්නේ. එනිසා මේවෙන් අපි ගැලවෙන්න ඕනේ. එනිසා හමුදාවට එක දරුවෙකුත්, පොලිසියට එක දරුවෙකුත්, පන්සලට මහාන කරන තව දරුවෙකුත්, කුඹරට තව දරුවෙකුත්, දරුවෝ 5-6 දෙනෙක් හදන්න ඕනේ. නැත්තම් කොහොමද මේවා ඉස්සරහට ගෙනියන්නේ? අද හමුදාවටත් එක්කෙනෙක් හදන්න, පොලිසියටත් හදන්න, මහාන කරන්නත් හදන්න. එතකොට කියයි ඔය හාමුදුරුවෝ ඔහොම කිව්වට ඒවා දන්නේ අපි නේ මේ කොහොමද කණ්ඩ දෙන්නේ කියලා. අවුරුදු 2-3ක් යනකල් හදාගන්න අමාරු ඊට පස්සේ ඉබේට හැදෙනවා. දැන් ඔය සල්ලි නැති අයටනේ අපේ දරණාගම නායක හාමුදුරුවෝ ගිහිල්ලා ඔය මේ මුදල් පරිත්‍යාග කරන්නේ වරින් වර. ඔය සල්ලි නැති මිනිස්සු ළමයි හදලානේ බලපුවාම. දැන් ඔය දුෂ්කරතා තියෙන පවුල් වලටනේ මේ ස්වාමින් වහන්සේ ඔය ගිහිල්ලා අර මේ මුදල් පරිත්‍යාග කරන්නේ. මම බැලුවා මේ ඔක්කොම ඒ අය මේ ආර්ථික අහේනියෙන් ඉන්න අය. එතකොට සල්ලි තියෙන මිනිස්සු මේ වගකීම පැහැරලා තියෙන්නේ. සල්ලි තියෙන මිනිස්සු මේ වැඩේ අත්හැරලා තියෙන්නේ. ඒ නිසා මේකේ වැරද්ද මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා අර කියන කතන්දර ඔක්කොම බොරු. ඒවා ඔක්කොම බොරු. තමන් ගැන තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ වර්ගයා ගැන නොහිතන එක අධිරාජ්‍යවාදී සුද්දන්ගේ මත ඒවා කරපින්නගෙන සුද්දන්ගේ සපත්තු ලෙවකාපු ඒ වගේම සුද්දන්ගේ මේ වචන කිව්වට කමන්නේ ඇතැම් වෙලාවට ඒ සුද්දන්ට ඇතැම් වෙලාවට ජාතක වෙච්ච මිශ්‍ර වෙච්ච පිරිසක් අර වගේ මත ධර්මයෙන් අර එහෙම කටයුතු කරනවා. ඒක අවාසනාවන්ත දෙයක්. ඒ නිසා අපේ රටේ දැන් මේක එන්න මේක නිතර කියවෙන්නේ ඉස්සරහට මහා අභියෝගයක් වෙලා තියෙනවා අපිට. ඒ අභියෝගයෙන් ජය ගන්න නම් දැන් හිටන් පටන් ගන්න වෙනවා මේ වැඩපිළිවෙල. නැත්තම් හරියන්නේ නැහැ. ඒ සඳහා හැමෝම උනන්දු වෙන හැටියටත් අපි මතක් කරන්නේ ධර්ම දේශනාවකදී මේ කාරණාවත් අද දේශනා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා කියලා මම කල්පනා කරනවා. හැම හාමුදුරුවමක්ම විනාඩි 2-3ක් හරි මේ ගැන දේශනාවකදී සිහිපත් කරනවා නම් අපේ පැත්තෙන් අපේ ඒ දැනුවත් කිරීම යුතුයකම සිද්ධ වෙනවා කියලා මා කල්පනා කරනවා. එනිසා පින්නතුනි අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ කෝට්ටේ තලවතුගොඩ පාර අංක 222න් 3
නිවසේ පදිංචි ජී ඉන්ද්‍රානි පෙරේරා දියණිය ප්‍රමුඛ ඩේසි පෙරේරා නෙල්සන් පෙරේරා වැලිගම වෙල්ලත්ත පදිංචි පද්මිනී පෙරේරා රංජිත් පෙරේරා සහ මාතර වැව හමන් දූව පදිංචි වයලට් පෙරේරා යන දූ දරුවන් විසින් අරමුණු තමයි වැලිගම බණ්ඩාරනායක මාවතේ අංක 203 පදිංචිව සිට මීට වසර 2කට පෙර පරලොව සැපත් වූ ලීලාවතී මල්වත්ත මෑණියන් සහ වසර 18කට පෙර අභාවයට පත්වෙච්ච ඇඩ්වින් පෙරේරා ආදරණීය පියාණන් ඇතුළු මියගිය ඩී.සී. වීරතුංග, චාර්ලිස් සිල්වා, දාවිත් අතුකෝරළ, එච්.ඒ. කරලයින් පෙරේරා, ගිමාරා බස්නායක, කරලිනා හාමි, ඇල්පිනෝනා, පී.ජී. ගුණපාල යන මව්පියවරුන්ටත් ජීවත්ව සිටින සදෝරිස් පෙරේරා සහ කුසුමාවතී මෑණියන්ට සෙත් පැතීමටත් එංගලන්තයේ අධ්‍යාපනය ලබන තනෝජ් වීරතුංග පුතාටත් සෞදි අරාබියේ අල්ෆයර් ආයතනයේ සේවය කරන නෙතුම් කුසල් පුතාටත් සියලුම දරු දැරියන්ටත් ආශිර්වාද කරන අතර දේශකයාණන් වහන්සේටත් එවැගේම අපේ දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් පින්වත් හැමදෙනාටමත් ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් මේ ධර්ම යාගය සිද්ධ කළා. ඒ තුලින් ලබන ලද සකල කුසලානිසංස ධර්මයන් මේ හැමදෙනාගේ නමින් මිය පරලෝකීය වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා, සැපතට පැමිණේවා, දුකින් මිදේවා. ඔබ හැමදෙනාටමත් මෙලොව වශයෙන් ආයුර ආරෝග්‍ය සම්පන්නිය සැලසේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සිද්ධ වේවා. ග්‍රහාපල නක්ෂත්‍ර තාරකාදී සියලු දෝෂ දුරු වේවා. බුද්ධ ආදී රත්නත්‍රයේ අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් සිත සාන්තිය යහපත සැනසෙල්ල උදා වේවා. පතන බෝධියකින් නිවනින් සැනසීම සඳහාම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම මහ නිවන් සම්පත් ලැබේවා. ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පස්යාල මුර්තවල ධර්මචක්‍රාරාමාධිපති එල්ලක්කල මේවිටිය විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද හාපිටිගම්ම විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් চিරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවට පත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.